ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ ලෝකයේ තියෙන වටිනාම සම්පත මොකක්ද කියලා ඇහුවොත්, මේ ලෝකයේ තියෙන වටිනාම දේ මොකක්ද කියලා ඇහුවොත්, සමහර ලාවට අපට සිහිපත් වෙන්න පුළුවන් අපිට මේ ඇස් වලට පේන්න තියෙන භෞතික දේවල්. නමුත් මේ ලෝකයේ තියෙන හැබෑවටම වටිනම සම්පත මේ දුක් විඳින සසර කතරේ ඉන සියලු දෙනාට ඒ දුකින් නිදහස් වෙන්න මාර්ගය කියපු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය. ඉතින් මොකක්දෝ පිනකට අපිටත් ඒ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මය සෑය වෙහෙර බෝධිය තියෙන පුණ්‍යවන්ත රැටක අපට ඉපදෙන්න ලැබුණා. ඉතින් ඒ බවත් අපි අද සම්බුදු සිත කසිරිය දහම් සාකච්ඡාව ඔබට මුලින්ම සිහිපත් කරමින් අපි අදත් මෙත් සිතින් ඔබ මුණ ගැහෙනවා සම්බුදු සිත කසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන්. ඒ වෙනුවෙන් අදත් පුණ්‍යවන්ත මහා සංඝරුවන අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ ධර්මාසනයට වැඩම කළා. පුණ්‍යවන්ත මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ පැතිබර විකාශන දායකත්වයේ දරන්නේ පොළොන්නරුව උණගලා විහෙර ප්‍රදේශයේ පදිංචි පින්වත් W රම්මා ප්‍රියන්ති මහත්මිය, ඒ වගේම AMC අලහකෝන් මහතා ඇතුළු සහෝදර සහෝදර පිරිස එකතු වෙලා සියලු දෙනාම එකතු වෙලා අද උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරනවා. අදත් මහා සංඝරුවනට අපි දෙපා නැමද ආරාධනා කරමු අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ ධර්ම දේශනේ ධර්ම සාකච්ඡාව සිදු කරන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මේ ධම්මග විවර කර පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ ලබත්වා, අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ සිව් විසරද ඥාන සහ දසබල ඥානයන් මුල් කරගෙන තමයි මේ සම්බුදු සිත කසිරිය ධර්ම දේශනා මාලා මේ දක්වා අපි කතා කරගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි එක දසබල ඥානයක් තියෙනවා. කුමක්ද? භාගතුන් වහන්සේ මේ කර්මය පිළිබඳ දැකීමේ හැකියාව, ඒ කියන්නේ කර්මයේ සම්බන්ධයෙන් පරම සත්‍ය. එහෙමයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ කර්මයේ සම්බන්ධයෙන් අවබෝධ කරන්නේ යමක්ද? කර්මයේ සම්බන්ධ පරම සත්‍ය ඒක තමයි. කර්මයේ සම්බන්ධ පරම සත්‍ය අන්නේ කාරණේ. එතකොට අපි මේ ඊයේ ලෝණපල කියන සූත්‍රය ආරම්භ කළා. පින්වත්නි, ලෝණපල සූත්‍රය ලස්සන සුන්දර විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුමක්ද? භාගතුන් දේශනා කළා මෙතනදී මේ යම් කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන් කියනවා. කුමක්ද? යතා යතායම් පුරිසෝ කම්මං කරෝති. යම් යම් විදියකට මේ පුරුෂයෙක් කෙනෙක් කයින් වචනින් මනසින් චේතනාව පහළ කරලා කර්ම රැස් කරනවා නම් තථා තථානම් පටිසංවේදී. ඒ අයුරින්ම විඳෝනවා කියලා කියන්න පුළුවන් කියනවා. එහෙම අදහසකට ආවොත්, එහෙම අදහසක් ගත්තොත්, එහෙම ඒ අදහසත් එක්ක මේ මනාකොට දුක්ෂය කරනවා කියන කාරණේ කතා කරන්න බෑ කිව්වා. කොමක් නිසාද? මේ ජීවිතයේ උහුට තරුණ කාලේ වේවා මොකක් හරි යාගේ ජීවිතෙන් කයින් වචනින් මනසින් අවඩක් සිද්ධ වෙනවා. එතකොට මේ අවඩෙන් රැස් වෙලා තියෙන දේ නිරේට ගෙන යන නම් හේතු වෙන්නේ
ඒතර ඒක ඒ අයුරින්ම විපාක දෙනවා කියලා කතා කළොත් එහෙමයි නෑ කෙනාට මේ ජීවිතේ මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන කතා කරන්න බෑ එතකොට. එහෙමයි. ඉතින් අඩුපාඩුවක් වෙච්ච කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න බෑ. ඒත් බලන්න බුදු කෙනෙක් ඒ කාරණේ ඉස්මතු කරනකම් මේ දෙව් මිනිස් ලෝකයට මේක වැහිලා තියෙනවා. ඊට පස්සේ තව තැනක තියෙනවා මට මතකයි සංකදම කියන සූත්‍රය. ඔන්න මේ නිගණ්ඨනාථ පුත්ත කියනවා කියන මෙහිම කතාවක්. මට මතක නැහැ නිගණ්ඨනාථ පුත්තද වෙන ශාස්ත්‍රවරයෙක් හරි. කියනවා සත්තු මරණ ඔක්කොම නිරේ යනවා කියලා. දැන් මේ බණ අහනවා කියන එක ශ්‍රාවකයෙක් කල්පනා කරනවා කියනවා දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ කියන සත්තු මරණ ඔක්කොම නිරේ යනවා කියලා. අනේ දැන් මම සත්තු මරලා තියෙනවා. එහෙනම් මං අනිවාර්යෙන් නිරේ යනවා. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේ කියන බණ අහලා මං ඉතින් මේ ධර්මයේ හැසිරලා වැඩන්නේ නැහැ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියලා. දැක්ක නේද? හරි බුදුමයි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියනවා. පහළලා දේශනා කරන සතුන් මැරීමට ගරහනවා කියනවා. සතුන් මැරීම නම් වූ ක්‍රියාවට ගරහනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ ඒකේ ආදීනව විස්තර කළ දෙනවා කියනවා. සතුන් මැරීමේ වැළකීමේ ආනිසංස විස්තර කළ දෙනවා කියනවා. ඊට මේක මේ බණපදේ අහනවා කියන කෙනෙක්. අහලා කල්පනා කරනවා කියනවා හරි වැඩි දැන් මගේ අතින් සතුන් මැරුණා. බුද්ධයන් බලන්නේ එයා දැන් මේ ශාසනයට ඇවිල්ලා බුද්ධිමත් වෙන හැටි. එයා කල්පනා කරනවා කියනවා එහෙනම් මං අද ඉඳන් සතුන් මැරීම වළකින්න ඕනේ. වරදින් නැගී සිටීම නිසා. වරදින් නැගී සිටීමක් ගැන කතා කරනවා. වරදින් නැගී සීටීම. ඒතර දැන් අර වගේ දෘෂ්ටි, පටු ආකල්ප, පටු අදහස් එක්ක ජීවත් වෙන ජනයාට රැකවරණයක් නෑ. රැකවරණයක් නෑ. දැක නේද? එතකොට බලන්න හරි ආශ්චර්යයි එතකොට. එතකොට සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය අදහගත්තු ශ්‍රාවකයාට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණු පමණින් සියලු සත්‍යයන්ට රැකවරණ හැලසෙන්නේ නෑ. එහෙමයි. සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහන් සිත් ඉපදිච්ච කෙනාට රැකවරණ සැලසෙනවා. එහෙම නෙවෙන්නේ. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දැන් මේ කතාව වෙන යුගයක්. නමුත් කතාව වෙන පමණින්ම එතකොට ධර්මයේ තුලින් බලනකොට ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. එහෙමයි. ධර්මයෙන් තමයි ශාස්ත්‍රුන් වහන්සේ දකින්න තියෙන්නේ. ධර්මයේ තුලින් බලද්දී ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. ධර්මයේ තියෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵල තියෙන්නේ කාටද? රැකවරණ ලැබෙන්නේ කාටද? පහන් සිත් උපදවගත්තු කෙනාට. ශ්‍රද්ධාලාභය ඇති කරගත්තු කෙනාට. එහෙමයි. මේ ශ්‍රද්ධාලාභය ඇති නොවන කෙනාට මේකේ රැකවරණයක් ලබන්න බෑ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා පින්වත් මහණනි යම් කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. කුමද්ද යතා වේදනීයං අයම් පුරිසෝ කම්මං කරෝ. යම් යම් අයුරින් විපාක විඳ යුතු යම් අයුරින් විඳ යුතු කර්ම රැස් කළොත් ඒක ඒ අයුරින් විඳවනවා කියලා. යම් අයුරින් විඳ යුතු. කුමද්ද දුක් විපාක විඳින්න හේතු වෙන දෙයක් නම් රැස් කරන්නේ එයා මේ ජීවිතේ හරි පරලෝකදී හරි කොහේදී හරි මොහොතකට හරි දුකක් ස්පර්ශ කරනවා. එහෙමයි. මොහොතකට හරි දුකක් ස්පර්ශ කරනවා. යම් කෙනෙක් එතකොට සැප විපාක ගෙනත් දෙන හේතු වෙන කර්මයක් රැස් කළොත් එහෙම මේ ජීවිතේදී හරි පරලෝකදී හරි සසරේ කොහේදී හරි මොහොතකට හරි කොහමද ලැබෙන්නේ? සැපයක් ස්පර්ශ කරනවා. එහෙමයි. තන හරියට කියන්න බෑ. තන හරියට කියන්න පුළුවන්කම තියෙන භාග්‍යතුන් හතර විතරයි. භාග්‍යතුන් හතර විතරයි. ඒක හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කළා ඔහොම අදහසක් ඉන්නකොට නම් බ්‍රහ්මචර්යාව පනවන්න පුළුවන්. නිවන් මාර්ග කතා කරන්න පුළුවන්. ඒතකොට කර්ම ශේවීමක් ගැන කතා කරන්න පුළුවන් එතකොට. එහෙමයි. ඊට බුදුරජාණන් දේශනා කරන එතන පිහිටා ලස්සන දහම් කරුණක් සර්වඥයන් වහන්සේ ඉස්මතු කළා පින්වත්නි කුමද්දී ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අපමත්තකම්පි පාපං කම්මං කතං තමේනං නිරයං උපනීති. බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ දෙන්නෙක් මේ ලෝකෙ දකින්න. කුමද්ද? අල්ප මාත්‍ර පාපී දේ කළත් නිරේ යන අය දකින්න. අල්ප මාත්‍ර පොඩි පව්කමක් කරනවා. ඒක ඇති කියන නිරේට යන. සමහර අය ඉන්නවා කියනවා. සමහර අය ඉන්නවා කියනවා පාප අල්ප මාත්‍ර පාප කර්ම කළත් ඒක පරලෝකට ගෙනියන්නේ නැහැ කියන මේ ජීවිතෙන් අවසන් කර ගන්නවා කියනවා. එහෙමයි. අල්ප මාත්‍රයක්වත් පරලෝකට ගෙනියන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ පින්වත් මහන්නේ අපි මේ කරුණු ටික තමයි ගොඩක් විස්තර ඇතුව කතා කළේ. සමාජයේ තියෙන සමහර අර්බුදත් අරගෙන පින්වත් මහන්නේ කෙබඳු පුද්ගලයෙක් විසින් කරන ලද අල්ප මාත්‍ර කර්මයක් නිසාද නිරේට ඇදගෙන යන්නේ. ඉදපන බික්ක වේකච්චෝ පුද්ගලෝ අභාවිත කායෝ හෝති. කය වැඩිලා නැහැ ඔහුගේ.
කයින් යම්තා කුසල් වඩන්න පුළුවන්. කය පාවිච්චි කළ කුසල් වඩන්න පුළුවන්. කුසල් වැඩෙන විදිහට කියන්නේ කුසල් වෙනවා කියන්නේ විරාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බව වැඩෙන විදිහට කය හසුරවන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ ඒ වගේම තමයි රාග දේශ මෝහ වැඩෙන විදිහට කය හසුරවන්න පුළුවන්. එහෙමයි. රාග දේශ මෝහ වැඩෙන විදිහට කය හසුරවනවා නම් ඒක නයි කය වැඩින්නේ. හැබැයි විරාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බව වැඩෙන විදිහට කය හසුරවන නම් අන්න එයා කය වඩන කෙනෙක්. දැන් බුද්ධ ශාසනයක් තුල කය වඩන ප්‍රධානම ක්‍රමය තමයි කුමන්ද? කායානුපස්සනාව. ත්‍රි කායානුපස්සනාව කියන මේ ක්‍රම තුල සිද්ධ කරන්නේම තනිකර කුසල් වඩන එක. කය මුල් කරගෙන කුසල් වඩන. දැන් ආනාපාන සතිය කියලා කියන්නේ කය මුල් වෙලා බැඳිච්ච දෙයක්. ඒකට ඒක අරමුණු කරගෙන කුසල් වඩන. කය මුල් කරගෙන හිත දියුණු වෙනවා. හිත දියුණු කරනවා. කුසල් වඩනකොට හිත වැඩෙනවා. ඊළඟට තමන්ගේ ශරීරයේම තියෙන කොටස් ටික සිහි කර කර ශරීරයට නොයල්මක් උපද්ද කුසල් වඩනවා. ඊට නවසීවතික කියලා කියන්නේ මේ ශරීරයට වෙන ඉරණම. තමන්ගේම ශරීරයට වෙන ඉරණම බාහිර ලෝකයාගේ ශරීරයට වෙන ඉරණම සිහි කර කර කුසල් වඩනවා. කුමක් නිසාද? තමන්ගේ ශරීරය නිසාත් අනුන්ගේ ශරීරය නිසාත් මේ හිතේ අකුසල් උපදිනවා. තමන්ගේ ශරීරය නිසාත් අනුන්ගේ ශරීරය නිසාත් අනුවණින් පාවිච්චි කරලා අකුසල් උපදින්න පුළුවන්. කයට හිතේ ලොකු බැඳීමක් තියෙනවා. සම්බන්ධයක් අනිවාර්යෙන් බැඳීමක් තියෙනවා. ඊළඟ විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් ওই විදිහට කය වඩලා නැත්නම් සීලය, කය වචනය කියන කය වචන කයෙන් ඒ වගේම පෞරස් වෙන දේවල් දැන් අපි තුමු සතුම් මැරීම, හොරකම, වැරදි කාම සේවන. ඒ වගේම වැලකීම කියලා කියන්නේ කයින් පුරන සීලයක් ඒක. ඒත් ඒ වගේ දේවල් පාවිච්චි කරන සීලය ගන්න. සීලයට තරයිති කරලා. ඊළඟට වචනින්, බොරුවෙන්, කේලමින්, හිස් වචනින්, පරුස වචනින් වැළකීම. අභාවිත සිතෙන් යුක්ත නම්. එතකොට මොකද වෙන්නේ? සිතෙන් ඔය මුල් වෙලා හිතේ තියෙන කුමක්ද? ඒක අකුසල්මයි. අකුසල් මුල් බලවත් වෙලා. අකුසල් මුල් බලවත් නම් මොකද වෙන්නේ? මේ ආසාවල් වලට හිත වේගින් යන ගතිය වැඩි. ඒ කියන්නේ දැන් බලන්න හරි පුදුමයි. දැන් මේ කය වැඩිලා නැත්නම්, සීලය වැඩිලා නැත්නම් ඒක තේරුම් ගන්න පුළුවන් තමයි බණ අහගෙන ඉන්නවා හිත තියෙන කොහෙවත්. මානසික ඇටෙන්ෂන් එක උහුට රඳවගෙන ඉන්න බෑ මේ බණ තුල. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වේවා, භාගතුන් වහන්සේ පිරිනමන පෑවාට පස්සේ වේවා, මේ ස්වාකාත සන්දීප්තික දහම මේ දෙසවන් වලට අසාගෙන සිටිද්දී ඒ ශ්‍රවණ මාත්‍රයෙන්ම රාග දේශ මොහ දුරු කරගත්තු ශ්‍රාවකයෝ මේ ලෝකේ හිටියා. එහෙනම් දහමට එහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි දහමට එහෙම ආශ්චර්යයක් කරන්න පුළුවන් වෙන්නේ එයාගේ හිතෙත් වැඩිච්ච යම් මානසික ස්වභාවයක් තියෙනවා අන්තිමට. එහෙමයි. ඒ කාගේද? සිත වැඩිලා තියෙන කෙනාට. ප්‍රඥාව වැඩිලා තියෙනවා. දැන් ඕනම දෙයක් එක ජොයින්ට් වෙන්න ඉදික අතර සම්බන්ධයක් තියෙනවනේ මේ ලෝකේ. එහෙමයි. තේරුණා නේද? දැන් අපි පොළොව මත පිහිටා ඉන්නම් මේ පොළොව ඇද නැති වෙන්න ඕනේ. නැත්නම් මේ පුටුවක් තියාගෙන බංකුවක් තියාගෙන වාඩි වෙන්න බෑ. ඒ දෙක අතර සම්බන්ධය පිහිටන්නේ කොහොමද? ඒ සම්බන්ධය පිහිටන ගුණාත්මක බව දෙකීම තියෙන්න ඕනනේ. දැන් මේ අපි වාඩි වෙන පුටුවේ ඇද කුද තියෙනවා නම් අපිට හරියට ඉන්න බෑ. එහෙමයි. එහෙම නේද? ඊළඟට පොළොවේ ඇද කුද තියෙනවා නම් අපි පොළොවේ පිහිටලා ඉන්න බෑ. ඒ වගේ තමයි දැන් අපි හිතමුකෝ මේ ලෝකේ ඕනම දෙයක් එහෙමයි. ඕනම දෙයක් අපි හිතමු සත්පුරුෂයට අසත්පුරුෂයට එකට ඉන්න බෑනේ. ඒ මොකද පෑහෙන්නේ නැහැ. එහෙමයි. ආන්නේ වගේ මේ ලෝකේ ඕනම දෙයක් පෑහෙන්න ඕන. ඒ වගේ තමයි මේ ලෝකේ යම්තාක් පරම සත්‍යයක් ඇද්ද? මේ ලෝකේ ධර්මයේ කියලා දෙයක් ඇද්ද? ඒක මේ දෙව් මිනිස් ලෝකයට ජොයින්ට් වෙන්නේ හිත ඇතුලේ තියෙන යම් මානසික තව දෙයක් එක්ක. කොහොමද? ප්‍රඥාව. ටික හරි දියුණු කරන එක ස්වාමීන් වහන්සේ අපත යන්නේ නැහැ. අපත යන්නේ. පොඩ හරි දියුණු කරොත් එහෙම ඒක මේ සත්‍යයත් එක්ක සම්බන්ධ වෙන තමන්ගේ මනස හදාගන්න ප්‍රධානම දේ බවට පත්. සමහර සංස ඉක්මන් ප්‍රතිඵලයක් අපිට නොලැබෙන්න පුළුවන් නේද? ඔව්. ඒක හිතේ ස්වභාවයක් ඒක. දැන් විශේෂයෙන් මේ වගේ යුගයක අපි ඉක්මන් වෙන එක නම් සුදුසුම නැහැ. ඉක්මන් වුණොත් මොකද ඒකට හේතුව එකක් තමයි දැන් බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ දෙව් මිනිස් ලෝකයා අතර අග්‍රම උත්තමයා. ඒතකොට සසර ගත්තත් කල්ප කාලාන්තරයත් රාග දේශ මොහ දුරු වෙන විදිහේ ප්‍රතිපදාවක පාරමී බලය පුරුපුත්තමයි. එවන් උත්තමෙක් මනුලොවට එනකොට මනුලොවට එන්නේ එතකොට ඒ වගේම ගුණ ධර්ම පිරිස තමයි වැඩිපුර ඉන්නවා එතකොට එහෙමයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු කාලේ ගත්තත් ඒත් එහෙමයි.
ඒතර සියලු කාලේ ඉක්මවා ගියා කියලා කියන්නේ ඒතර අපි එහෙනම් බලන්න එතකොට සම්බන්ධ වෙච්ච පරිසරේ කොච්චර ඒතර අල්ප ගුණධර්ම පරිසරයකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. ඒ අල්ප ගුණධර්ම පරිසරයකට අපි එන්නේ ඒ කාලවකවානුවක සමග එකතු වෙන්නේ අපේ අල්ප ගුණ තියෙන නිසා. අල්ප ගුණය තියෙන එක පළවෙනි කාරණය. දැන් මේක මේ වගේ එකක්. දැන් පෙට්‍රල් වල ස්වභාවය මොකද්ද? ගිනි ගන්න එකනේ. එහෙමයි. පෙට්‍රල් ගිනි ගන්නව නම් පෙට්‍රල් හැමතිස්සෙම පරිස්සම් කරලා පෙට්‍රල් ටික රැක් ගන්න නම් කොහොමද කරන්න ඕනේ? හැමතිස්සෙම කොමකින්ද පරිස්සම් කරන්න ඕනේ? ගින්දරේ. එහෙමයි. එතකොට මොකද මේ අපි දැන් ගින්දරයි පෙට්‍රල් ළඟ තියාගෙන බෑ. ගින්දර පුළුන් ළඟ තියාගෙන බෑයි. එහෙමයි. දෙකම ඉක්මනට ගිනි ගන්න ස්වභාවය. ඒ වගේ තමයි අල්ප ගුණ නම් තියෙන්නේ හරි පරිස්සම් වෙන්න. අල්ප ගුණ නම් තියෙන්නේ හරි පරිස්සම් වෙන්න. තමන් පිට කරන පුංචි වචනේ ඇති තමන් විනාශ කරන්නේ. තමන්ට ඔක තේරෙන්නේ නැහැ. පටු සිටින් වාසය කරන කෙනාට ඒක තේරෙන්නේ නැහැ. දැන් දේවදත්තට ඒක තේරුන්නේ නැහැ නේ. එහෙමයි. දේවදත්ත සමාධි බලයක් ගොඩ නැගුවා, ලෞකික 이르දියක් ගොඩ නැගුවා. හැබැයි තමන් පෘථජ්ජනයි කියලා තමන් දන්නේ. තමන් පෘථජ්ජනයි කියලා තමන් දන්නේ. සමාධි බලය ඇති වුණාට පස්සේ 이르දි ලැබුණාට පස්සේ හිතුවේ මම මේ භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙක් මම. පෘථජ්ජනයි කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ වෙනකම් වෙන කෙනෙක් දන්නේ නැහැ. මොකද ඒකට හේතුව විනය පිටකයට එතන තියෙනවා මේක සංඝ බේදක් අතර තියෙන විනය පිටකේ. විනය පිටකේ තියෙනවා ඔය ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත. මේ කට්ටිය තමයි උපාලි කරණමෙමිය. එහෙමයි. මේ කට්ටියගේ අන්තිමට පළවෙනි වස් කාලෙන් පස්සේ විස්තර තියෙනවා. ආනන්දයන් වහන්සේ සෝතාපන්නා කියනවා. බද්දී රජතුමා රහත් වෙලා තියෙනවා. අනුරුද්ධයන් වහන්සේ දිවස පිරිසිදු කරගෙන තියෙනවා. දේවදත්ත ලෞකික 이르දි උපදව ගත්ත කියන පුතුජනෝ කියන වචනේ පාවිච්චි කරනවා. ඒක දෙව් මිනිස් ලෝකයට දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එතකොට සමාධියක් ඉපදුනත් ලෞකික 이르දි ඉපදුනත් ඔහු පුතජන බව ඔහු නොදනි. පෘථග්ජන කියන එකෙන් එතන අදහස් කරලා තියෙන්නේ ඇසුවේ නැහැ කියන එකද ස්වාමීන් වහන්සේ? නෑ, පුතජන කියන වචනේ තමයි එයාට ආර්ය භූමියට, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයේ සම්මා සම්බුද්ධත්වයේ දකින්න මානසිකත්වය නිර්මාණය වෙලා නැහැ. එහෙමයි. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ ස්පර්ශ කරන මානසිකත්වයක් යාගේ නිර්මාණය වෙලා නැහැ. අඩු ගානේ විශ්වාස කරන්න පුළුවන් පහදින මානසිකත්වයක් නිර්මාණය වෙලා නැහැ. එහෙමයි. ඒ මොකක්වත් නැත්නම් ඒ පෘථග්ජන ස්වභාවය. දැනුම තියෙනවා. සමාධිය තියෙනවා. ඉරදි තියෙනවා. පෘථග්ජනයි අරව සංවේදී වෙලා නැහැ තාම මනසට. එහෙමයි. අන් පොදුමයි ඒක. චතුරාර්ය සත්‍ය සංවේදී වෙලා නැහැ. විශේෂයෙන්ම සර්වඥයන් වහන්සේගේ නවආරාදී බුදුගුණ සංවේදී වෙන්නේ නැහැ. ඒ නවආරාදී බුදුගුණ සංවේදී වෙන්නේ නැති හිතට මොකද වෙන්නේ? බුදුගුණ වලින් කොච්චර බණ කිව්වත් එයා සංවේදී කරවන්න බෑ. එහෙමයි. එයා සංවේදී කරවන්න බෑ. ඒ පෘථග්ජන මනසේ ස්වභාවයක් ඒක. අපි දුක දැන් බුදුගුණ විකතු කරලා පොතක් ලිව්වා කියලා ඒකේ පේන්නේ වැරදි විතරයි යාට. දැන් බුදුගුණ කියවන්නේ පහදින්නේ. පෘථග්ජන මනසේ ස්වභාවය. පේන්නේ මොනවද? මේ පිටුවේ මේ වැරද්ද තියෙනවා, මේ පිටුවේ මේ වැරද්ද තියෙනවා, මේ පිටුවේ මේ වැරද්ද. එයා පොතක් ලියනවා ඊට පස්සේ. තේරුණා නේද? එහෙමයි සර්. ඒ පෘථග්ජන මනසේ ස්වභාවය. එහෙම නෙමෙයි බුදුගුණය කියන එකේ ස්වභාවය තමයි සත්පුරුෂ හිත තියෙන කෙනාට, පෘථග්ජන ස්වභාව ඉක්මවා ගිය මනසක් තියෙන කෙනාට බුදු ගුණයේ ඉදිරියේදී හිත සංවේදී වෙනවා. ඒක ආශ්චර්ය දෙයක් ඒක. මම කල්පනා කළා කාන්තකාශ්‍රයයට තිබිච්ච මානසිකත්වයත් අද සමහර අයට නෑ. මේ කාන්තකාශ්‍රයාට පිටට තත්තු කළේ දා මහ බෝසතාණන් කිව්වා කියන මම සම්බෝධිය පසක් කරගන්න යන්නයි මම මේ හදන්නේ. ඒ නිසා මම උසෝගෙන සම්බෝධිය කියන වචනේ ඇසීමෙන්ම හිත පහන් වුණා කියන. එහෙමයි සර්. සම්බෝධිය කියන වචනේ ඇසීමෙන්ම සිත් පහන් වුණා කියන. දැක්කද මේ බුදු ගුණයට සංවේදී වෙන හැටි? එහෙමයි. එතකොට ඒ පහන් බවත් එක්කයි සුගතිය යන්නේ. තව තියෙනවා මේ චණ්ඩාල විමානය කියලා එකක් තියෙන විමානවත් වල මේ දැන් මැරිලා මේ නිරේ යන්නේ ඉන චණ්ඩ කුලේ ස්ත්‍රියක් මේ. චණ්ඩාල කුලේ ස්ත්‍රියක්. එහෙමයි. කියන්නේ නීච කුලේ. එතකොට සර්වඥ නෙතට පේන. නෙතට පෙනිලා ආනන්දයන් වහන්සේ උදේ පාන්දර එතෙන්ට වඩින මහා කරුණාවයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒ ආනන්දයන් වහන්සේ ඉස්සරහට වැඩම කළා කියනවා මේ ඉන්නේ මේ ලෝකෙට කලාතුරකින් පහළ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සමහරට ඒ කාලේ මේ වෙනකොට මොකද මේ සම්මා බුද්ධ කෝලාහලය කියලා වචනයක් සාමාන්‍යයෙන් කතා වෙනවා.
එතකොට මේ ඒ කියන්නේ සම්බුදු වෙන්නේ කවුද, සියල්ල අවබෝධ කරපු කෙනා වෙන්නේ කවුද කියලා කතාවක් ඒ කාලේ නින්නාද වෙලා දඹදිව දලේ පුරා පැතිරෙනවා. එහෙමයි. දෙවියන් අතරත් මිනිසුන් අතරත් තියෙනවා ඒ කතාව. ඒතර මේ අම්මත් මේක අහලා ඇති. දැන් ආනන්දයන් වහන්සේ ගානට දැන් ඇවිල්ලා කිව්වනේ දැන් මේ අහලා තියෙන කාරණේ සියල්ල අවබෝධ කරපු උත්තමයා. ඒතකොට ඒ කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන වචනේ කිව්වහම මිනිසුන්ට සංවේදී කුමද්ද සියල්ල දන්නා සියල්ල දකිනා ඥානෙ යුතු උත්තමයා කියන අදහස් තමයි ගොඩක් විවහාර වෙන්නේ ඒක. එහෙමයි. ඒක මොකද නිගණ්ඨනාථ පුත්‍රත් ඒක සමහර අවස්ථාවල සමහර කට්ටිය පාවිච්චි කරනවා. එයා පවා කියලා තියෙනවා මට හිටගෙන ඉඳිද්දි ඇවිදගෙන ඉඳිද්දි මට සියල්ල දකින්න පුළුවන් කියලා. එතකොට මේ ਸਰවඥ බව දෙව් මිනිස් ලෝකයට ප්‍රතිඥා දෙන වචනේ අර්ථය උක තමයි කුමද්ද? සියල්ල දන්නා සියල්ල දකින හැකියාව තියෙනවා මේ උත්තමයාට කියන අදහස. එහෙමයි. ඒතර මේ අම්මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිව්ව ගාම හිත පහන්නන. දැන් මේ නිරේ යන්න ඉන්න කෙනා පැහැදිච්ච ගමන් මොකද උනේ? අර නිරේට යන්න තිබිච්ච යම් පවක් ඇද්ද අර යට කරගෙන අර සම්මා සම්බුද්ධත්වයට පැහැදිච්ච පිළිස්මතු වුණා. දැන් භාගතුන් වහන්සේ දැනගත්තා මෙයාට මෙච්චරයි කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ දෙවියා. එහෙමයි. මෙයා වන්දනා කරගත්තා. සුළු මොහොතකින් ගව දිනක් ඇවිල්ලා මැරුණා නිදාපිපදී වගේ දෙවියන් අතර. අන්න ඒක කියන්නේ මේ බුදු ගුණ කවුරු ලිව්වද කින්ද මන්ද නෙමෙයි මෙතන වැදගත්කම තියෙන්නේ. සත්පුරුෂයන් නම් පහදින්න ඕන. එහෙමයි. අද ගොඩාක් අයට පහදින කුසලතාවය හරි අඩු. ඊතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ. ඒක තමයි පෘථග්ජන බව කියලා කියන්නේ. තේරුණා නේද? එහෙමයි. ඒතර බලන්න එතකොට මේ එන මේ පෘථග්ජන බවට හේතුව කුමක්ද? කය වඩල නැහැ සසරේ. දැන් කය වඩල නැති කෙනාට අපි හිතමුකෝ මොකක් හරි පුණ්‍ය බලයකට සමාධියක් ඇති වුණත් ඒක වේගින් නැති වෙන්න පුළුවන්. ඒක වේගින් නැති වෙන්න පුළුවන් යාට. ඊළඟට සමහර දේවල් තියෙනවා මෙහෙම. අපි හිතමු කය වඩලා තියෙනවා. මොකක් හරි එනෝ වෙන අකුසලයක් ගේනවා සසරේ. දැන් බලන්න දේවදත්තට ගේන ප්‍රධාන පෙරට ආපු අකුසලයේ තමයි වෛරය. දැන් අර අපි අහලා තියෙනවනේ මේ අර මොකද්ද සීරිස් එක මේ මොකද්ද සීරිස් එක නෙමෙයි අර සේරිවාණි ජාතකේ. එහෙමයි. වෛරයක් ඇති කරගත්තනේ. ඒතර මේ වෛරය ගිනාවා සසරේ. ඒතර මෙයාට අර වෛරය උපදින්න පොඩි වෙලාවයි ගියේ පොඩි කලක් ඉඳලා සාසනෙ ඉඳලා. සසරේ පුරුදු පුරුදු කර තියෙනවනේ. එහෙමයි. දැන් බලන්න කායික වශයෙන් යම් දෙයක් වඩලා නැත්නම් මේ ප්‍රඥාවම අධිකම මෙතන ඊළඟ ප්‍රශ්නේදී. මේ කය වඩලා තිබුණා, සීලය වඩලා තිබුණා, සිත වඩලා තිබුණා, ප්‍රඥාව වඩලා නැත්නම් මොකද වෙන්නේ? ඒත් වැටෙන්න පුළුවන් මෙයා. සවිනාස ප්‍රඥාව වඩනවා කියන එකෙන් අදහස් කළේ ප්‍රඥාව වඩනවා කියලා කියන්නේ එයාට හැමතිස්සෙම පුළුවන්කමක් තියෙනවනේ මේ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා හැමතිස්සෙම තේරුම් ගන්න පුළුවන් විදිහට එයා මනසින් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. මේ කියන දේ ඇත්තටම ධර්මයක්ද අධර්මයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එයා හිත පුරුදු කරන්න ඕනේ. මේ දේ කුසලයක්ද මේ දේ අකුසලයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එයා මනස හුරු කරලා තියෙනවා. ඒක මේ සසරේදී පුරුදු කරලා තියෙනවා නම් එයා ප්‍රඥාව තියෙන කෙනෙක් කිය. ඒ ප්‍රඥාව තියෙන කෙනාට හරි වේගින්ම සත්‍ය සංවේදී වෙනවා. එහෙමයි. අසත්‍ය සංවේදී වෙනවා. සත්පුරුෂය අසත්පුරුෂය සංවේදී වෙනවා. ධර්මය අධර්ම සංවේදී වෙනවා. ඒතර බුද්ධ ශාසනය තුළ ප්‍රඥාව වඩන විදිහ ආලෝක සූත්‍රය දේශනා කරනවා. මේ රහතන් වහන්සේලා දේශනා කරන බණ අහලා නුවණින් කල්පනා කරනවා කියලා. සීලේ පිළිහිටනෝ ද පංච උපාදානස්කන්ධය අනිත්‍ය මෙහිම සීකරනකොත් අනිත්‍ය සීකර කර වාසය කරන ප්‍රඥාව වැඩිනවා. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ මෙහිම වඩන්න කිව්වොත් සතර බ්‍රහ්ම විහරණ සිහි කරනවා ප්‍රඥාව වැඩිනවා. අනුස්සති මෙහිම වඩන්න කිව්වොත් අනුස්සති සිහි කරනවා ප්‍රඥාව වැඩිනවා. ඊළඟ ආයතන මෙහිම මේ විදිහට සිහි කරන්න කිව්වොත් ආයතන මෙහිම සිහි කර කර ඉන්න ප්‍රඥාව වැඩිනවා. පටිච්චසමුප්පාද මේ අයුරින් සිහි කරන්න කිව්වොත් මේ අයුරින් සිහි කර කර වාසය කරනවා ප්‍රඥාව වැඩිනවා. එහෙමයි. මොන ප්‍රඥාව වැඩින ප්‍රතිපදාව. එතකොට මේ දැන් බලන්න මෙයාගේ ප්‍රඥාව වැඩිලා නැහැ. ප්‍රඥාව අඩු හිත මොකද වෙන්නේ? අන්නේ හිතරගෙන පටු හිත. පටු හිතේ ස්වභාවය මොකද්ද? හරි පුදුමයි. කයින් පොඩි දෙයක් කළත් නිරේටම ගෙනියන. දැන් දේවදත්තට මම සංඝ බේදේ කරන්න කියලා හිතද්දිම සංඝ බේදේ කරනවා කියලා හිතද්දිම අර 이르දි ටික පිරහුණා කියනවනේ. එහෙමයි. පුදුම වැඩක් නේද? මේ මානසික දෙයක්. තාම කාටවත් කිව්වෙත් නැහැ. කයින් තාම ඇක්ෂන් එකක් ගත්තෙත් නැහැ. හිතද්දිම මොකද උනේ? අර ලෞකික 이르දි ටික ඔක්කොම පිරීලා ගියා කියන. චේතනාවනේ. චේතනාවට. එහෙමයි. දැන් බලන්න ඒක මේ මානසිකව පහල කරන ප්ලෑන් අදින්න නැතිනේ. මම මෙහෙම කරනවා, මේ විදියට කරනවා, මෙහෙම කරනවා. දැන් අර තියෙන ඊට පස්සේ ඕකත් එක්කනේ අර මේ වරපහ ඉල්ලන්නේ. දැන් වරපහත් ඊට පස්සේ ප්ලෑන් එකක් නේ මනසේ තියෙන ඉස්සෙල්ලා. දැන් මම සංඝ බේදය කරනවා කියලා මනසට අදහස ආවා. ඒක චේතනාව.
ඊට පස්සේ මනසින් දැන් මොකද කරන්නේ ප්ලෑන් කරනවා. මං එහෙනම් වර 5ක් ගේනවා. වර 5ක් ගෙනාවට පස්සේ අනිවාර්යෙන් මේක ගෞතමයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මම පිරිසකට මේක උඩට දාලා කුරුවල් කරනවා. කුරුවල් කරලා මෙහෙම කරලා හරම කරනවා කියලා ප්ලෑන් එක ගන්නවා. එහෙමයි. දැන් අපි සමහර කට්ටිය කරන්නේ දැන් වර්තමානයේ. එහෙමයි. ඒගොල්ලෝ එකතු වෙලා මීටින් තියා මොකද කරන්නේ දැන්? අපි මේ පොතේ වැරදි හොයමු. ඔයගොල්ලෝ මේ පොතේ වැරදි හොයන්න. හොයලා ටයිප් කරන්න. මේක දාන්න, හරම දාන්න, මෙහෙම දාන්න. ප්ලෑන් කරනවා ඒගොල්ලෝ. එහෙමයි. ඒගොල්ලන් දැන් මේ පැවිදි ජීවිත ගත්තොත් එහෙම සමහර අය ගිහි ජීවිත ගත්තොත් එහෙම ගත වෙන්නේ කොහොමද? ගත වෙන්නේ දැන් පොත්පත්වල වැරදි හොයන පිරිසක් ඉන්නවා. ඒවා ටයිප් කරන තා පිරිසක් ඉන්නවා. ඒවා සෝෂල් මීඩියා හරහා ප්‍රචාර කරන තා පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ ප්‍රධාන ඉලක්කය තියෙන රාගදේශ මොහොතර කරන්නේ නෙමෙයි. පිරිසකගේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ මේ පිරිසක් අතර ධර්මයක් කතා වෙච්ච යම් තැනක් තියෙනවා. ඒක වටන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ. වෙන එකක නේ ඒගොල්ලෝ. ස්වාමීන් වහන්සේ ඉරිසියාවෙම තමයි එන්නේ. ඉරිසියාව ඉතින් ඕවට කරුණු කියන්න ගත්තොත් එimhe පැය ගණන් කියන්න පුළුවන්. එහෙමයි. ධර්මානුකූල ගොඩක් වෙලා කතා කරන එක වැඩක් නැහැ. වැඩක් නැහැ. එහෙමයි. මොකද මේ ඒගොල්ලෝ ඇහුවා කියලා එහෙම බුද්ධිමත් වෙන පිරිසක් නෙවෙයි. ඒගොල්ලෝ බුද්ධිමත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නැගී හිටින්නෙත් නැහැ. මොකද ඒ අයගෙන් පිරිහින තරුණ සමාජයක් ඉන්නවා. ඒ තරුණ සමාජයක් ඉන්නවා ඊළඟට වැඩිහිටි සමාජයක් ඉන්නවා. කරුණු කිව්වහම මේ නැගී සිටින පිරිසක් ඉන්නවා. අලු ගසා දාගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. එහෙමයි. අන්න ඒ පිරිස වෙනුවෙන් අපි මේ කරුණු කියන්නේ. එහෙමයි. අර කට්ටිය හදන්න බෑ. එහෙමයි. මේගොල්ලෝ නැගී සිටින්නේ නැහැ ලේසි. මොකද ඒගොල්ලන්ගේ දැන් ප්‍රධාන ඉලක්කය බවට පත් වෙලා සංවිධානගත වෙලා ඉවරයි මේ මහමෙවුනා විනාශ කරන්න කියන එකට. මම විරුද්ධව කිව්වොත් එහෙම. එහෙමයි. ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ මහමෙවුනා විනාශ කරන්න. වෙන ඉලක්ක නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පැවිදි ජීවිතය සිවුර ගන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කිරියා එහෙම කියන්නේ නිවන සිවුර අතට ගන්නේ. ඒගොල්ලන්ගේ දැන් ඒක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ මේ සිවුරු අතර අරගෙන තියෙන්නේ මහමෙවුනා විනාශ කරන්න. වෙන මොකුත් නැහැ ඒගොල්ලන්ගේ. එහෙමයි. කිසිම වෙන බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. ඒතර හිම්ම හිතක් තියෙන කෙනෙක්ගේ පැය 24 ගත වෙන්නේ කොහොමද? ඕකට. මානසික කල්පනා කරන්නෙත් ඒක, අනිත් අයට කියන්නෙත් ඒක, බනට ගිහිල්ලා කියන්නෙත් ඕක. ඔච්චරනේ තියෙන්නේ. කුසල් වැඩෙන ප්‍රතිපදාවක් මොන නෙමෙයි. කුසල්ද? එහෙමයි. දැන් ওই පටු හිතට දැන් එකතු වෙන්නේ මොනවද? කර්ම එකතු වෙනවා. දැන් ඒගොල්ලන්ගේ සිතේ ස්වභාවය ඒගොල්ලන්ට පේනවද? නැහැ. දැන් කොහොම රැස් කර දවස් දෙක අවුරුද්ද ඒගොල්ලන්ගේ ජීවිතය ගත කරනකොට ඒගොල්ලන්ගේ මනස ටික ටික දන්නේ නැහැ පිරිපිරි යන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඒතර බුදුරජාණන් දේශනා කරන කෙනෙක්ගේ සීලෙ මනින්න යන්න එපා කියනවා. කෙනෙක්ගේ සීලෙ මනිනවා නම් මම තමයි කියන මනින්න ඕන. කෙනෙක් මනින්න යන්න එපා කියන ආනන්ද මිගසාලා සූත්‍රය පැහැදිලිවම දේශනා කරනවා. ආනන්ද කෙනෙක් මනින්න එපා. මනිනවා නම් එක්ක මම වෙන්න ඕන එක්ක මම වගේ කෙනෙක් වෙන්න ඕන කියනවා. ඒතර බලන්න එහෙමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දහම් පරයයේදී මේ ශ්‍රද්ධාව නේද තියෙන්නේ නැත්තේ මේ කට්ටියට. ශ්‍රද්ධාව තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ප්ලෑන් කර දිගට ගිහිල්ලා ඒගොල්ලෝ රැස් කරගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ජීවිතේ රැස් වෙන දෙයින් අන්තර ඒගොල්ලන්ට අපි දන්නේම නැතුව ඒගොල්ලෝ ඔයා දැකලාද සමහර කට්ටිය ඉන්න සමහර ලක්ෂරි අය අවුරුදු ගණන් ඉඳලා එක පාරට හිටි හැටි දවසෙන් දෙකෙන් බංකුලොත් වෙලා මේ පොළොවට දූවිලි වෙච්ච කට්ටිය දැකලා නැද්ද? එහෙමයි සාන. අන්නේ මට්ටමට පත් වෙන කට්ටිය ඉන්න. පැවිදි සමාජෙත් එහෙම. සමහරට ඕවා එන්නේ කායික අසනීප විදියට එනවා එක පාට. මොකද දේශනාවේ තියෙනවනේ ඒ වගේ නිନ୍ଦා අපහාස කරන කට්ටියට කායික හිතා ගන්න බැරි අබල දුබලකම් එනවා කියන. බරපතල ආපත්‍ය වලටපත් වෙනවා කියන. එහෙමයි. ඒතකොට මේ ඔහොම තමයි ඩිංග යාගේ ජීවිතේ විනාශ වෙලා යන්නේ. එතකොට ඒගොල්ලෝ එකපාරට සමහර විට කායික වශයෙන් මානසික වශයෙන් දේශනාන මම මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අනුව කියන්නේ බැටෙනවා එකපාරට. අනිදාට කර කියාගෙන දෙයක් නැති වෙලා යනවා. ඉදාට තමන්ට කර මේ මුකුත් කරගන්න බෑ. දැන් වර දේවදත්ත ගැන කියද්දි කියන කටින් උණුලේ ආවා කියලා කියන්නේ. එහෙමයි. නිගණ්ඨනාථ පුත්ත ගැන කියද්දි කියනවනේ කටින් උණුලේ එනවා කියනවනේ. ඒ අන්තිම මොහොතේ අන්තිම කාලේ සිදුවෙන දේවල් මේ. ඒ කියන්නේ ඒවා එකපාරට ඉන්නේ නැහැ. මේවා දැන් අද මම අද යමක් කිව්වට පස්සේ අද හවස වෙනකොට Tamanට විඳවන මට්ටමටපත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට හේතුව මේ දේශනාව විස්තර කරනවා. මොකක්ද? දැන් බලන්න කය වඩලා නැත්තම්, සිත වැඩිලා නැත්තම්, ප්‍රඥාව වැඩිලා නැත්තම් ඒ කිනාගේ අල්ප පව හරි ගෙනියන්නේ කොහටද? නිරේට ගෙනියන්නේ. මේ ජීවිතේ එච්චර පේන්නේ නැහැ ඒක. එහෙමයි. මොන බලන්න ඊළඟ කාරණේ. කතන් රූපස්ස භික්කවේ පුද්ගලස්ස තාදි සංඤේව අප්පමත්තකම් පාපං කම්මං කතන් දිට්ඨ ධම්ම වේදනියං හොති නානුම්පි කායති කිම් බහුදේව. පින්වත් මහණි කෙමුදු පුද්ගලයෙකු විසින් එබඳුම අල්ප මාතෘ පවකමක් කළොත්ද එය දිට්ඨ ධම්ම වේදනිය වන්නේ. අනුමාත්‍රයක පරලෝ විපාක නොදෙන්නේ.
ඒක පරලොවට ගෙනියන්නේ නැහැ. එහෙමයි. ඒක මේ ජීවිතේට එනවා. ඊ මොන වගේ කට්ටියද? බොහෝ විපාක දීම ගැන කියන්න දෙන්නේ නැති ඉද බික්ක වේකච්ච පුද්ගලෝ භාවිත කායය හොබති. සසරේ පවා වඩපු කයක් තියෙනවා. සසරේ පවා කය මුල් කරගෙන හිත ඇතුලේ විරාගී බව, විතදෝෂී බව, විතමෝහී බව ගොඩනගලා තියෙනවා. පාපී අකුසල් බැහැර කරලා තියෙනවා. යම්තා කුසල දේව කය මුල් කරගෙන දිනු කරලා තියෙනවා. කය වචනය බහුල වශයෙන් සසරි සංවර කරලා තියෙනවා. ඊට පස්සේ රාගෙන් දේශයෙන් මෝහෙන් හිත නිදහස් වෙන වැඩපිළිවෙලක් තුළ ඉඳලා හිත වඩලා නම් තියෙන්නේ. ඊට පස්සේ හොඳ නරක යහපත අය ධර්මය අධර්ම වෙන් කර ගැනීම මානසික ශක්තිය හැකියාව වඩලා නම් තියෙන්නේ. ආන්නේ කිනාට බුදුරජාණන් දේශනා කරන අල්ප මාත්‍ර පවකම කරගත්ත කියන්නේ ඒක මේ ජීවිතේන. පුදුමාකාර අවබෝධයක් නේ. පුදුමාකාර අවබෝධයක්. ඒතර සමහර කට්ටිය කියනෝනේ ඇයි මේ ධර්මයේ හැසිරෙන්න යන අපිට මෙච්චර කරදර එන්නේ කියලා. ඔන්න ඒකට ලස්සන විසඳුමක්. එහෙමයි. තේරුණා නේද? ඒතර මේ ධර්මයේ හැසිරෙන්න යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ උත්සාහ කරනවා නම් අවංකව. මම කියන්නේ අවංක උත්සාහ කරනවා. ඒ අවංක උත්සාහයට යෙදෙන්න හිත නැමින්නේ මොකක් හරි භාවිත කයක්, භාවිත සීලයක්, භාවිත සිතක්, භාවිත ප්‍රඥාවක් තියෙන නිසා. අවංක උත්සාහයෙන් නිර්තේ. එහෙමයි. ඒතර යාගේ ඉලක්ක වෙනස් වෙන්නේ නැහැ එතකොට. එයාගේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන එතකොට තව කෙනෙකුට නිନ୍ଦා පහස කර කර නිකන් අපරාධ තමන්ගේ කාලීනාස්ති කරගන්න නෙමෙයි. එයාගේ මූලික අරමුණ වෙන්නේ ආධ්‍යාත්මය නිමා ගන්න. එහෙමයි. එතකොට ඒ වගේ කෙනාට මොකද වෙන්නේ? අල්ප මාත්‍ර කරගත්තු පවක් යද්ද ඒක මේ ජීවිතේ විපාක දෙනවා. ඒකේ සමහර කට්ටිය කියන්නේ අපි මෙච්චර පින් කරගෙන මේ කුසල් වඩාගෙන මෙච්චර අහිංසකව ඉන්නෝ ඊට අපිට කරදර එනවනේ කියලා කියනවා. සමහර විට ඔහුගේ සසරිත් වඩපු ගුණයක් ඇති. මේ ජීවිත බලවත්ව තෙරුවන් සරණේ හදවතින් පිහිටනකොට ඒක අර සියලු කුසල් ඉක්මවා යන බලවත් කුසලයක් ඒක. බලවත් හදවතින් තෙරුවන් සරණේ පිහිටනකොට. එහෙමයි. මොකද මේ කුසලයට තමයි සතර පායි බන්ධන ගලවන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ තෙරුවන් සරණ ගැන තියෙන පැහැදීම කියන බලවත් කුසලතාවයට පුළුවන් ඒක සමාධියට කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. හැබැයි තෙරුවන් සරණ තියෙන පැහැදීමට කරන්න පුළුවන් කියලා ඒකාන්ත කළ භාගතුන දේශනා කරනවා. කියන්නේ ඒක බලවත් කුසලයක් එතකොට. ඒ බලවත් කුසලයේ හදවතින් පිහිටනකොට ඒක තමන් කරන පුංචි පව කරගත්තු ඒවා පරලෝට ගෙනියන්නේ මේ ජීවිතෙන් අවසන් කරනවා කියලා සර්වඥ නිතින් පින්වත් ශාස්ත්‍රඥාසින් දකිනවා. ඒකයි සමහර විට ඒ නිසා වෙන්න පුළුවනි තමන්ගේ ධර්මයේ හැසිරෙද්දි අවංකව තෙරුවන් සරණ පිළිපදලා කැප වෙද්දි තමන්ගේ ජීවිතේ ඉන්නේ සමහර තමන් පෙර ජීවිතේ කරපයක් වෙන්න පුළුවන්. එහෙමයි. මොකද තමන් පෙර ජීවිතේ කරපුවේ තමන්ට පේන්නේ නැහනේ. තේරුණා නේද? තමන් දෙමව්පියන්ට කරපු අඩත් තේට්ටම්කම්, දරුවන්ට කරපුවා, සහෝදරයන්ට කරපුවා, ඥාතීන්ට කරපුවා, සමහරලාට අපි නුඹ දැන් ඔන්න අපි මිහිඳු මහරහතන් වහන්සේ කාලේ හිටිය කියලා. සමහර මිහිඳු මහරහතන් වහන්සේ කාලෙදී ඔය වගේ නිന്ദා පහස කර කර ඉන්න භික්ෂු පිරිසක් අතර හිටියා නම් මේ ජීවිතේ හැදලා කොච්චර අවංක වෙලා මේක කරගෙන ඉන්න හැදුවත් සමහරකට ওই ටික ඉන්න බැරිද අපිට? ඉන්න පුළුවන් නේ. ඉන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා පින්වත්නි ඒත් අතීතේ කරපු දේ අපිට පේන්නේ නැහැ. ඒ නිසා හදවතින් නම් තෙරුවන් සරණ පිහිටලා ඉන්නේ කරදර බාධා එනවා කියන එක නම් සාමාන්‍ය දෙයක් මේ දේශනා කරුණට අනුව. එහෙමයි. ඒ කියන්නේ කුමක් නිසාද? කසරේ කරගනිපුවා පරලොවට ගෙනියන්නේ නැති නිසා. ඒක මේ ජීවිතේදීම විඳවල අවසන් කරන නිසා සමහරට මේ ජීවිතේ ඉන්න පුළුවන්. එහෙනම් ඔන්න රහස හඳුන ගන්න ධර්මයේ හැසිරෙන අය නිතර කියනවා ඇයි අපිට මෙච්චර කරදර කියලා. ඒකේ රහස උන්නක වෙන්න පුළුවන්. ඒකමයි කියලා කියන්නේ මම. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කලබල වෙන්න සුදුසු නෑ අපි. එතන අපිට තියෙන ඉවසීමට එන්නයි තියෙන්නේ. ඊළඟට බලන්න බුදුරජාණන් දේශනා කළා එතකොට ditta ධම්ම වේදනීය වෙනවා කියලා අනුමාත්‍රයකින්ම පරලෝ විපාක මේ දෙන්නේ නැහැ කියනවා. හරි පුදුමයි. බොහෝ කොට පරලෝවට ගෙනියනවා කියන්නේ කවර කතාවද කියලා. දැන් බලන්න අඟුලිමාලයන් වහන්සේට මේ ජීවිතය ඉවරයි. එහෙමයි. සමහර නිරේ බොහෝ කලක් විඳවන් තිබිච්ච එකක්. මේ ජීවිතය ඉවරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු සමහර ආරි ශ්‍රාවකයෝ හිටියා ඒ ජීවිතින් ඉවරයි. සරසර බලවත් අකුසලය විඳගෙන සමිනස කුසල ඉස්මතු වෙනවා. කුසල ඉස්මතු වෙනවා. ඒක තමයි කුසලයේ ස්වභාවය. ඒක ලස්සන උපමාවක් මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා මේ කොහොමද ස්වාමීනි බලවත් පව් මේ පුංචි කුසලෙන් මේ වහගන්නේ කොහොමද කියලා. රජතුමනි මහා ගලක් තුංගාන බර ගලක්. දැන් කල්පනා කරලා බලන්න කියන්නේ මේ පුංචි ගල් කැටයක්. පුංචි ගල් කැටයක් පුළුවන් දහන වතුරේ මේ උඩින් ගෙනියන්න. පුළුවන්ද ගෙනියන්න? බෑනේ. ඇයි මොකද වෙන්නේ?
යටට යනවා. හැබැයි ටොංගානක බර ගලක් වුණත් මේ නැවක් හරි මොකක් හරි ආධාරකයක් පාවිච්චි කරලා වතුර මත ගෙනියන්න බැරිද? පුළුවන්. ආධාරකේ දකින්න කියනවා තෙරුවන් සරණේ පිහිටලා උපද්දන පින විදියට. එහෙමයි. ටොංගාන බර ගල දකින්න කියන මහා පව්කම් විදියට. දැක නේද? ඒතර බලන්න එහෙනම් තෙරුවන් සරණේ පිහිටීම නම් වූ මහා කුසලය. මහා පව්පවා යටපත් කරන්න බලන්න. ඒ පව්පවා යටපත් කරනවා කියලා කියන්නේ සමහරට මේ ජීවිතයේ ටික දුක් ගැහැණි ටික විඳවලා අවසන් කරන්න පුළුවන්. දැන් බලන්න සමහරලාට මේ කවුරුද මේ අපි අජාසත් කුමාරයාගේ තාත්තා කවුද? මේ කවුද? බිම්බිසාර රජතුමා. දැන් බලන්න මේ ජීවිත සෝතාපන්න වෙලා හිටියේ අන්තිම කාලේ සමහරට සසරේ කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිත පරලෝට ගෙනිච්ච නෑ. සමහරට ඇත්තටම තෙරුවන් සරණේ පිහිටන් ඉස්සෙල්ලා මට පස්සේ ආය කල්පනා වුණා තෙරුවන් සරණේ පිහිටන් ඉස්සෙල්ලා මේ දැන් ඔය තියෙනවා දේශනාව මම කියවද්ද බාලපණ්ඩිත සූත්‍රය තියෙනවා ඒ කාලේ රජවරු දඬුවම් දෙන විදිය තියෙනවා. එහෙමයි. කකුල් පලනවා, හම ගහනවා, බිලි කපනවා, අත් කපනවා. අපි තුමු දැන් තරුණ රාජකුමාරියෙක් විදියට ඉන්නකොට තරුණ කාලෙින්ම උටුන පැලඳුව කියනවනේ. එහෙමයි. සමහරට ඔය මිනිස්සුන්ට කකුල් පැලුවක් දන්නේ නැහනේ. රජ කෙනෙක් විදියට දැන් ධර්ම භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න පෙර එහෙමයි. ඒතර ඒ කරපු ටික සමහරලාට දැන් සෝතාපන්න වෙලානේ ඉන්නේ. පුටු මේ පුළුල් හිතක් නේ තියෙන්නේ. එහෙමයි. දැන් ඊළඟට යන්නේ දෙවියන් අතරනේ. සමහර දෙවියන් අතර ගිහිල්ලා කාර්කශ විඳින්නේ නැහැ. සමහරට ඒක මේ ජීවිතේ විඳක් දන්නේ නැහැ. එහෙමයි. වින්න බැරි නෑ. මේ කාරණෙත් එක්ක ගලපන. මේ කාරණෙත් එක්ක ගලපනකොට. මම කියන්නේ ඒකම වුණා කියනම නෙමෙයි. ධර්මානුකූලවම යම් අදහසක් ඉස්මතු කළේ ඒක වුණා වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා පින්වත්නි ධර්මාර්ගය හදවතින් නම් හැසිරෙන්නේ එන කරදර බාධා දිහා, ප්‍රශ්න දිහා ධර්මානුකූලව බලන්න. ධර්මානුකූලව බලලා සතුටු වෙන්න. කුමද්ද මම දැන් හදවතින් මන් තෙරුවන් සරණේ පිහිටලා ඉන්නේ මේ කියන ප්‍රශ්න මට මේ ජීවිතේ විතරයි. මේ කියන ප්‍රශ්න මට මේ ජීවිතේ විතරයි. පරලෝට මම මේක ගෙනියන්නේ නැහැ නේද කියලා. එහෙම නේද? එහෙමයි සාම. අනිතරේ වටිනාකම තියෙන. එතන පිහිටලා අපිට මේ සාසන ප්‍රතිපදාව ගැන පහන්සිත් උපදව ගන්න පුළුවන් නම් ඒක ආශ්චර්යයි. ඉතින් එන මනසක් හදාගන්න තමයි අපි දක්ෂ වෙන්න ඕනේ හැමතිස්සෙම. ඊළඟට විස්තර කරනවා බුදුරජාණන් පින්වත් මහණනි සේයතාපි බික්ක වේ ලස්සන උපමාව කියන. පුරිසෝ ලෝණපලම් පරිත්තේ උදක මල්ලකේ පක්කිපෙය්‍ය. තංකින් මඤ්ඤත බික්කවේ අපිනුතම් පරිත්තං උදක මල්ලකේ උදකං අමුණා ලෝණපලේන ලෝණං අස්ස අප්පෙය්‍යාති. පින්වත් මහණනි මේ ලස්සන කාරණාවක් පුරුෂයෙක් ලුණු කැටයක් අරගෙන කුඩා දිය බඳුනකට දානවා කියලා. පින්වත් මහණනි ඒ ගැන කුමක්ද හිතන්නේ? කුඩා දිය බඳුනේ ඇති ජලය මේ ලුණු කැටය නිසා මේ ලුණු රසයට පත් වෙනව නේද කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි. කුමක් නිසාද පින්වත් මම තංකිස හේතු. අදුන්හි බන්තේ පරිත්තං උදක මල්ලකේ උදකං අමුණා ලෝණපලේන ලෝණං අස්සං අප්පිය ස්වාමීනි ඒ කුඩා දිය බඳුනේ තිබෙන්නේ ජලයේ ස්වල්පයයි. ඒ නිසා යර ලුණු කැටේ නිසා ජලය ඉක්මනට ලුණු රසයට හැරුණේ. ඔය වගේ තමයි කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි යම් විදියකින් පුරුෂයෙක් ලුණු කැටයක් අරගෙන ගංගානංගකට දානවා කියනවා. අර ලුණු කැටේ සයිස් එකෙන් එක. පින්වත් මහණනි ඒ ගැන කොහොමද හිතන්නේ? ඒ ගංගානන් නදිය අර ලුණු කැටේ නිසා ලුණු රසයටපත් වෙනවාද? එහෙම වෙන්නේ නැහැ ස්වාමීනි කියනවා. තංකිස හේතු. ස්වාමීනි ගංගා නදියේ මහා ජල කඳක් තියෙනවා. එහෙමයි. ඒ ජල කඳ අර කුඩා ලුණු කැටේ නිසා ලුණු රසයට හැරෙන්නේ නැහැ. ජල කඳේ වැඩි. අතන ජල කඳ අඩු. එහෙමයි. ඒ වගේ තමයි එහෙනම් අර පුංචි පවක් කළත් නිරයට ඇදගෙන යන්නේ. එයාගේ ඇතුලේ තියෙන අර ජල කඳ අඩු වීදුරුවේ තියෙන ජල කඳ අඩුසේ යම්සේද ගුණ කඳ අඩු. එහෙමයි. ප්‍රඥාව වඩලමදි. ගුණ කඳ අඩුනේ ප්‍රඥාව වඩලමදි. සීලේ වඩලමදි. කය මුල් කරගෙන කුසල් උපද්දලමදි. සිත රාග දේශ මොහොලින් බොහෝ කල සසරේ නිදහස් වෙලා ඉඳලා නැහැ. ඒකට කියන සිත වඩලමදි. එහෙම කෙනාට මොකද වෙන්නේ? පොඩි දේ නිරේට මැදගෙන ගෙනියන. පොඩි දේ නිරේට ඇදගෙන ගෙනියන. හරි පුදුමයි. එහෙමයි. ඒ නිසා මේක දුකසේ හරි තමන්ගේ අතින් පව්කම් වෙලා තිබුණත් නැවත නැවත කොහොමද කරන්න ඕන? කයින් පුළුවන් තරම් පින් කරන්න ඕන.
එහෙමයි. කයින් පුළුවන් තරම් අනිත් අයගේ යහපත වෙනුවෙන් සැපේ වෙනුවෙන් මැරීගෙන හරි කැප වෙන්න ඕන. එහෙමයි. මැරීගෙන හරි කැප වෙන්න ඕන. හනනගා පිරික් කියන්න ඕන. භාග්‍යතුන් වහන්සේ සිහි කරන බෝධිය වඳින්න ඕන. චෛත්‍ය වඳින්න. මම මේ කියන අඩු ගන්න බොහෝ පිරිසකට පුළුවන් දේවල් තමයි මම මේ පැහැදිලි කරන්නේ. උදේ හවස ගෙදර බුදුන් වඳින්න ඕන. හඬනගා බුදු ගුණ කියන්න ඕන. දැන් සමහරට කියන මානසික පෙරලියක් කරන්න අමාරු වෙන සමහර අයට. ඒ වගේ අය එතන ඉන්න ඕන ඉස්සෙල්ලා. ඒක බණ අහන්න ඕන. ඊට පස්සේ විශේෂයෙන්ම මේ පරම සත්‍ය දෙව් මිනිස් ලෝකයට දෙන්න කැප වෙන්න ඕන. එහෙමයි. මොකද මේ සත්‍ය දෙන එක හරි වැදගත් දෙයක්. පරම සත්‍ය දෙව් මිනිස් ලෝකයාටම දෙද්දී ඔහු දීලා තියෙන කරුණු දෙකක්. එකක් සත්‍ය දීලා සත්‍ය දෙන කල්යාණ මිත්‍රය දීලා. මේ දෙක දෙනකොට දෙක දෙව් මිනිස් ලෝකයට දුන්නොත් සසරේක දායාදකාරයෙක් බවට පත් වෙනවා. බය දුන්නොත් බය හිමිකාරයෙක් වෙනවා කියනවනේ. එහෙමයි. ආයුෂය දුන්නොත් ආයුෂයේ හිමිකාරයෙක් වෙනවා. එන කල්යාණ මිත්‍රයා ලෝකෙට දුන්නොත් මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයෙක් හිමිකාරයෙක් වෙනවා. එහෙමයි. සත්‍ය දුන්නොත් මොකද වෙන්නේ? සත්‍ය හිමිකරුවෙක් වෙනවා. ධර්ම දාන්නේ කියලා කියන්නේ සත්‍ය හිමිකරුව. ධර්ම දාන දෙන පිළිස. එහෙමයි. කල්යාණ මිත්‍රත්වයේ හිමිකරුව බවට පත් වෙනවා. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස මේ රැස් කරන්නේ කල්යාණ මිත්‍රය සසර පුරා ලබන පුණ්‍ය සම්පත්තිය. පිරිසිදු සද්ධර්මයේ සසර පුරා ලබන පුණ්‍ය සම්පත්තිය මේ රැස් කරගන්න. Tamanම මේ දායාද හිමි කරගන්න. ඒතර සසර පුරා අපිට වර්ධින දැන් බලන්න දෙව් මිනිස් ලෝකයට වර්ධින හැම මොහොතකම සීමුලා වෙලා වෙන හැම මොහොතකම කයින් වචනෙන් මනසින් අසංවර වෙන හැම මොහොතකම කල්යාණ මිත්‍රයයි පරම සත්‍යයයි දීලා ඒ පිරිස නගා සිටවනවා නම් සසර යනකොට මොකද වෙන්නේ? සසර යනකොට තමන් හැමතිස්සෙම කයින් වචනෙන් මනසින් සිහිමුලා වෙන හැම මොහොතකම තමන්ට නැගිටින උපකාර සැලසෙනවා. එහෙමයි. ධර්ම දාන එක ආශ්චර්යයි. ඉතින් මේ බුදුරජාණන් දේශනා කළා මෙතනදී මෙන්න මේ වගේ තමයි කියනවා අර පුංචි වතුර වීදුරු යම්සේද පටු සිතින් යුතු කෙනා, අල්ප ගුණයෙන් යුතු කෙනා, අල්ප කරුණාව තියෙන, අල්ප මෛත්‍රිය තියෙන, අල්ප මුදිතාව තියෙන්නේ, ඉවසන්න බෑ. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ඒතර මේ චරිත තමයි අද ගොඩක් වැඩි. ඒක මම තේරුම් ගන්න ටිකක් කියන්න. බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් අද ළමයි ගත්තොත් වැඩි හිටියයි ගත්තත් කාගෙරි යට තියෙන අමාරු. ඒන් ගෞරවය මදිකම නිසා. යටතේ ඉන්න අමාරු. එහෙමයි සම්මාස. යටතේ ඉන්න අමාරු. එතකොට අඩුපාඩුවමයි පේන්නේ. එහෙම චරිත මොකද වෙන්නේ? ස්වාධීන වෙන්නේ හැමතිස්සෙම මහන්සි ගන්න. ස්වාධීන වෙන්න මහන්සි ගන්න. එතකොට ඉවසීමේ තියෙන මදිකමත් එක වෙන්නේ ඒක. අපි හිතමුකෝ ඒක යම් අයහපත් ගති ගුණ ඉදිරියේදී ඉන්න බැරිකම නිසා සමහර අවස්ථා තියෙනවා. නමුත් බොහෝ පිරිසකට පොදුවේ ගත්තොත් එහෙම තමන්ට එතන ඉන්න බෑ. ගුරුවරයෙක් යට ගුරුවරයෙක් යට තියෙන බෑ. අද බලන්න ගුරුවරුන්ට නඩු දාන විදියක් තියෙනවා අද. එහෙමයි සම්මාස. වැඩිහිටි කෙනාට නඩු දාන විදියක් තියෙනවා අද. ගෞරව කරන්නේ, සත්කාර කරන්නේ. පාසල් වල ගත්තා ස්වාමීන් වහන්සේ මේ පාසල් වල ගත්තත් එහෙමයි, සමහර පන්සල් වල ගත්තත් එහෙමයි, විහාරස්ථාන වල ගත්තත් එහෙමයි, පැවිදි සමාජෙත් උක තියෙනවා, ගිහි සමාජෙත් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඉවසීම අධිකම. ඒ කියන්නේ ඒකට ඒ කියන වචන වලට සමහර විට කරුණාව නැතිකම. තමන්ගේ හිත උණු වෙන්නේ නැහැ. තමන්ගේ හිත සමහරවිට දැන් අපි තුමු දෙමව්පිය වයස නම් දෙමව්පියන්ගේ හිත ගැන උණු වෙන්නේ නැහැ හිත. තෙතමනේ නෑ. හිතමනේ නැහැ. එහෙමයි. මිත්‍ර බවක් ඇති වෙන්නේ නැහැ. විපරීත විච හිතක් තියෙන යාගේ හිත. ඊට පස්සේ යාගේ හිතේ මේ හිත උපේක්ෂාවට ගන්න බෑ. කියන්නේ අර එන්න සායනස මිනිස්සුන්ගේ අර හිත දැඩි වෙනවා නේද? දැඩි වෙලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට බලන්න අර එහෙම පටු හිත තියෙනකොට මොකද වෙන්නේ? හැමතිස්සෙම ආවේගශීලී. හැම එකටම නිඳා කරන්න. හැම එකටම අපහාස කරන්න. හැම එකම විවේචනය කරන්න. තමන් හැබැයි හරි. ඒ චරිත ලෝකෙට පනපුවන්නේ මම 100% නිවැරදි චරිතයක් කියලා. එච්චරයි. අන්නේ චරිත වලට මොකද වෙන්නේ? පටු සිත් තියෙනවා කියලා කියන්නේ ආන්නේකට. ඒ ලෝක ජීවත් වෙන්නේ ලාභය දීප මේ ඇසුරු කරගෙන. ගුණය බිමට දානවා, ලාභයට මුල් තැන දෙනවා. එහෙමයි. සත්කාරයට මුල් තැන දෙනවා. කීර්තියට මුල් තැන දෙනවා. ප්‍රශංසාවට මුල් තැන දෙනවා. එයාගේ ජීවිතේ අවිය වෙලා තියෙන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. අම්ම නිසා බොරු කියන්නේ නැති කෙනා ලාභය ඉදිරියේ බොරු කියනවා. එහෙමයි. සත්කාරය ඉදිරියේ බොරු කියනවා. කීර්ති ඉදිරියේ බොරු කියනවා. ප්‍රශංසා ඉදිරියේ බොරු කියනවා. තාත්තා නිසා බොරු කියන්නේ නැති කෙනා. මේ කාලේ හිටියනම් කියන ජනපද කල්යාණ නිසා බොරු කියන්නේ නැති කෙනා. සමහර අය අම්මා තාත්තා වෙනුවෙන් බොරු කිව්වත් බිරිඳ වෙනුවෙන් බොරු කියන්නේ නැති කට්ටිය ඉන්නවනේ. එහෙමයි. ඒ නිසා තමයි ඒ සිද්ධ නිසා තමයි හැමදේම ගන්නෙ. අම්මා නිසා බොරු කියන්නේ නැති කෙනා, තාත්තා නිසා බොරු කියන්නේ නැති නිසා, ජනපද කල්යාණ නිසා බොරු කියන්නේ නැති නිසා කෙනා ලාභයක් ලැබෙනකොට බොරු කියනවා කියනවා. බොරු මැවෙනවා කියනවා. එහෙමයි.
සත්කාරය ඉදිරියේදී බොරු මැවෙනවා කියන. කීර්ති ඉදිරියේදී බොරු මැවෙනවා කියන. ප්‍රශංසා ඉදිරියේ බොරු මවල දෙනවා හිතට. හිතේ ස්වභාවය ඒක. එහෙමයි. අම්මා තාත්තා ඉදිරියේ බොරු කියන්නේ බිරිඳ ඉදිරියේ බොරු කියන්නේ මේ හැබැයි ලාභ ලැබෙනකොට උන බොරු කියන්න ගන්නවා. සත්කාර ලැබෙනකොට මෙන්න බොරු කියනවා. කීර්තිය ලැබෙනකොට මෙන්න බොරු කියන පටන් ගන්නවා. එහෙමයි. ප්‍රශංසා ලැබෙනකොට මෙන්න බොරු කියනවා. නැද්ද බලන්න? ඕනේ දැන් ඒ චරිත තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නොලැබෙන තාක්කල් සමහර උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී චරිත ඉන්නවා බොහොම අහිංසකයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ. එහෙමයි. තේන නේද? මෙන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටික ලැබිච්ච ගමන් බලන්න ඉපාය. යම් තනතුරකටපත් වුණාට පත් වුණාට පස්සේ එහෙමයි. ඊට පස්සේ එයා යල්ලන්න බෑ. එයා ගුණේ පිහිටවන්න බෑ. එයා තව නිന്ദා පහස අවලාද කර තව තරතුරුතුම ලොකු කරගන්න එයා බොරු කියා එයා ඊට පස්සේ තියෙන රංගපාන චරිතයක් තියෙන එයාට. තනිකරයාගේ රංගපාන චරිතය. අන්න වතුර වීදුරු. මොකද වෙන්නේ? පොඩි දේ ඇති කෙලින්ම නිරේට. ඒක බැලුවමත් පේනවා හරිය නිന്ദා කරනවා අපහාස කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හරිය ලස්සනට ඉන්නවනේ කියලා. හරි. ඇයි ඒ? කුමක් නිසාද? පටු හිතක් තියෙන එයාට. එහෙමයි. එයා කොහෙද ගෙනියන්නේ? නිරේට. ඒ සමහර කට්ටිය බලනවා හරිය තෙරුවන් සරණ පිහිටලා අච්චර පිංගම් කළා මෙච්චර පිංගම් කළා හරම කළා මෙහිම කළා හැම නිന്ദානේ හැමදාම කියලා. හරි. කුමක් නිසාද? මේ ජීවිතෙන් එයාගේ කර්ම ටික ඉවරයි. පරලොවට ගෙනියන්නේ අල්ප මාත්‍රයක් අර. එහෙමයි. අර ඒ කුමක් නිසාද? ඒ මහා ජල කඳට ලුණු කැටේ දැම්මා වගේ. හරි පුදුමයි. ඔන්න ආශ්චර්ය අద్භූත මේ කර්මයේ පිළිබඳ තියෙන මේ විග්‍රහයෙන් මේ ලෝකෙ දිහා බලන්න පින්වත්නි. ලෝකයේ දිහා බලලා තමන්ගේ ජීවිතේ තමන් නිවැරදි කරගන්න. ඊළඟට මේකේ තව ලස්සන සොදුරු උපමාවලින් දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි ඊළඟට විස්තර කරනවා කවුද එතකොට මේ පොඩි කර්මයක් කළා නිරේ යන්නේ? කය වඩපු නැති කෙනා. අභාවිත ඊළඟට සීලේ වඩලා නැහැ. සිත වඩලා නැහැ. ප්‍රඥාව වඩලා නැහැ. සිත හරි පඩුයි. ಗುಣ හරිම පොඩ්ඩයි. මේ දුක බහුලයි. එහෙම කෙනා මොකද වෙන්නේ? එහෙම කෙනා පොඩි පවක් කළත් නිරේටම ගෙනියනකන් ඉන්නවා මේ ජීවිතේ බොහොම සීනි බෝලි වගේ ඉන්නවා බලද්දි. එහෙමයි. තේරුණා නේද? බොහොම ලස්සනට ඉන්නවා සීනි බෝලි වගේ. බාහිරයට පෙන්නේ නැහැ. එයාට මොකක්වත් නැහැ කිසි ප්‍රශ්න නැහැ. එහෙමයි. ඇයි එයා නිරේට යන්නේ ඉන්නේ? නිරේට යන්නේ ඉන්නේ. දැන් දේවදත්තත් එහෙම වෙන්නේ සමහරට ඉන්නේ නැත්තේ. එතකොට මේ අච්චර පව් කරනවා අරව කරනවා මේව කරනවා බාහිර ලෝක කිසි කෙනෙකුට පේන්නේ නැහැ නේ. පිරිස් පිරිවරාගෙන හිටියා. අන්තිම මොහොතේ පොළොව බලාගෙන නිරේ ගියේ. එතකම් බාහිර ලෝකෙට කිසි දෙයක් පේරුනේ. එයා වුණත් අතහැරින්න තියෙන නිසානේ. එහෙමයි. දැන් එයාගේ ජීවිතේ ඒ වගේ මොන හරි ටිකක් කරදර බාධා පුරා මොන හරි එන්න ගත්ත නම් සමහරවල් පොඩ්ඩක් හැරිලා බලන්න සමහරට හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමයි සාම. සමහර නොවෙන්නත් ඉඩ තියෙනවා. අර කෝකාලික හිම් බැලුවේ නැහැ නේ. ඇඟේ ගෙඩි දාලා තියෙද්දි. නමුත් ඒ මොහොතේ මැරුණනේ. ඒ වෙලාවෙම විතරක් නෙවෙයි කාලයක් තිස්සේ පොඩ රහතන් වහන්සේලා ගැන හිතා පහදවගෙන ඉඳලා රැස් කරගත්තු දේවල් ටික. එහෙමයි. මේ සුළුපටු දෙයක් නෙමෙයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඊළඟට මොන වගේ කෙනාටද එතකොට මේ ජීවිතේ අල්ප දෙයක් කළත් විපාක දෙන්නේ නැත්තේ මේ ජීවිතේ විපාක දෙන්නේ පරලෝකට ගෙනියන්නේ නැත්තේ කවුද? කය වඩපු කෙනා. ඒ වගේම සිත වැඩිලා තියෙන්නේ. ප්‍රඥාව වැඩිලා තියෙන්නේ. ගුණධර්ම බොහෝ වැඩිලා තියෙන්නේ. මේ අන්නේ කෙනාට මේ ජීවිතෙන්න තියෙන දුක් ගැහැර ටික ගෙනල්ලා අවසන් කළා දාන්න. එහෙමයි. මොකද පරලෝ යන්න ඉන්නේ බ්‍රහ්මයන් අතරට නම් මේ විඳවන්නේ නැහනේ. පරලෝ යන්න ඉන්නේ සමහරලාට නිමාණ්ඩ තියෙට නම් මේ රසප නිර්මාණය කරන්න ඉන්න පුළුවන් හැකියාව යට තියෙන්න ඉපා. ඒතර මේ ජීවිතේ ඉවර කරගන්න ඉපා. එහෙමයි. තේරුණා නේද? ඒකයි ඒකේ රහස. එහෙනම් කරදර නිතර එනවනම් ඒකේ රහස තේරුම් ගන්න. ඊළඟ බුදුරජාණන් දේශනා කළා ඉද බික්කවේ ඊළඟට විස්තර කළා හරි ලස්සන තව උපමාවක් කියනවා. හරි ආශ්චර්යයි ඒක. මේ පින්වත් මහණෙනි මේ යතම් කෙනෙක් ඉන්නවා කියනවා කහවණු භාගයක් හේතු කරගෙන හිරබත් කරනවා කියනවා. කහවණුවක් හේතු කරගෙන හිරබත් කරන කට්ටිය ඉන්නවා කියනවා. කහවණු 100ක් හේතු කරගෙන හිරබත් කරනවා. නමුත් පින්වත් මහණෙනි යතම් කෙනෙක් ඉන්නවා කියනවා කහවණු භාගයක් හේතු කොටගෙනත් හිරේ යන්නේ නැති කට්ටිය ඉන්නවා කියනවා. කවුද විස්තර කරනවා මෙහිම කවුද පින්වත් මහණෙනි දිලිඳු කෙනෙක් ඉන්නවා කියනවා. අල්ප ධනයක් තියෙන කියනවා. අල්ප භෝග තියෙන කියනවා. ඒ වගේ පුද්ගලයා මොකද වෙන්නේ? 750ටත් හිරේ දානවා. නැද්ද? අඹ ගෙඩියටත් හිරේ දානවා. පොල් ගෙඩියටත් හිරේ දානවා කියනවා. පින්වත් මහන්නේ හිරේ නොයන්නේ කවුද? කවුද හිරේ නොයන්නේ?
සමහර කට්ටිය කියන මහා ධනෙ උපදවාගෙන මහා බල සම්පන්න චරිත ඉන්නවා කියනවා. එහෙමයි. එයා මහ බැංකුවේ හොරා කෑවත් එයා හිරියන්නේ. තේරුණා නේද? එහෙමයි. මහ බැංකුවේ හොරා කෑවත් හිරියන්නේ නැහැ එයා. ආන් ඒ වගේ ලස්සනට ආහිට පස්සේ උපමා කරන ඔය වගේ තමයි කියන්නේ. කය වඩපු කෙනයි කය වඩපු නැති කෙනාගේ වෙනස තේරුම් ගන්න කියන. ඉතින් පින්වත්නි හරි ආශ්චර්යයි මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු සිතට ආශ්චර්ය ගුණයට নমස්කාර කරමින් ඒ සම්බුදුරජාණන් වහන්සේම සරණ යන්න මේ පින්වත් සියලු දෙනාටම මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අප සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මයේ තුල කුසල් දියුණු කරන්න අකුසල් නැති කරලා වරදින් නැගී සිටින්න තිබෙන අනුග්‍රහය මම හිතන්නේ අද දේශනේ පින්වත් ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කළා. පින්වත් ස්වාමීන් වහන්සේ කල් වේලා එළඹෙන්නේ උතුම් වූ පුණ්‍ය ආනුමෝදනාව වෙනුවෙන් මහා සංඝරුවන්ට අපි දෙපා නමද ආරාධනා කරන උතුම් වූ පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන්න. පින්වත්නි අද දින සම්බුදු සිතක අස්සිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පොළොන්නරුව උණගලා විහෙර ප්‍රදේශයේ පදිංචි පින්වත් W රම්‍යා ප්‍රියන්ති පින්බර මාතාව, AMC අලහකෝන් මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් එක්ක රාශිය වෙලා සුජීවත්ව සිටින ටී කරුණාවති පින්බර මෑණියන්, එන් විජේසිංහ පින්බර පියාණන්, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන තුන් අදහසින් තමයි මේ පින්කම උදාාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය AMC අලහකෝන් මහත්මයා නමින් මිය පරලෝකීය EM පොඩිමැණිකේ පින්බර මෑණියන්ට, ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පොළොන්නරුව උණගලා විහෙර ප්‍රදේශයේ පදිංචි පින්වත් W රම්‍යා ප්‍රියන්ති පින්බර මාතාව, AMC අලහකෝන් පින්බර මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ට, සුජීවත්ව සිටින සී කරුණාවති පින්බර මෑණියන්, එන් විජේසිංහ පින්බර පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්බුදු සිතක අසිරිය උතුම් වූ සූත්‍ර කරුණු කාරණා ඇසුරින් අපට කියලා දුන්නු පුණ්‍යවන්ත මහා සංඝරුවනට අපි පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණයෙන් සතුටින් ධර්මයේ ශ්‍රවණය කළා. ඒ උතුම් වූ පින අපි මහා සංඝරුවනට අනුමෝදන් කරමු. අපගේ පුණ්‍යවන්ත මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ
පොළොන්නරුව උණගලාවෙහෙර ප්‍රදේශයේ පදිංචි පින්වත් W රම්‍යා ප්‍රියන්ති මහත්මිය වගේම AMC අලහකෝම් මහතා ඇතුළු සහෝදර සහෝදරයන් විසින් අද උතුම් වූ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය දරන්නේ. නැවතත් මෙවැනිම උතුම් වූ දහම් පරයයක් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අසා දැනගැනීමේ අපේක්ෂාවෙන් සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාවෙන් ඔබ නැවතත් මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.